හොඳයි ආදරණීය සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒ වගේම උපාධි පන්තිවල ඉන්න දුවේ පුතේ. ඉතින් අද ඔයාලට මම මේ විදිහට මේ සිංහල භාෂාවේ තියෙන වැදගත්ම පාඩමක් වෙන මේ තත්සම තත්බව පද පිළිබඳව අවබෝධයක් ඔයාලට ලබා දෙන්න තමයි මේ පාඩම් මාලාවේ අපේක්ෂාව. ඉතින් සාමාන්‍ය පෙළ උසස් පෙළ සහ උපාධි පන්තිවල මේ ඉගෙන ගන්න ආදරණීය දරුවන් මේ පාඩම නරඹලා මේ මොනවද මේ තත්සම පද මොනවද මේ තත්බව පද මේවා මොනවද මේවා සිංහලයට වැදගත් වෙන්නේ ඇයිද කියලා ඔයාලගේ මේ දැනුම ටිකක් අලුත් කරන්නටයි මේ විදිහට මම මේ පාඩම් මාලාව ගෙන මේ අපේක්ෂාව. ඉතින් ආදරණීය දුවේ පුතේ අපේ මේ සිංහල භාෂාව ගත්තම හුදෙක්ක මේ භාෂාවමයි පුතේ ස්වාධීන භාෂාවක් නෙවෙයි. ස්වාධීන කියන්නේ තනියම නැගිටින කියන එකනේ. ඉතින් මේ අපිට තියෙන මේ අපේ සිංහල භාෂාවමයි පුතේ එහෙම තනියම නැගිට ස්වාධීන භාෂාවක් නෙවෙයි. මොකද විවිධ භාෂාවන් එකතු වෙලා විවිධ භාෂාවන් වල තිබිච්ච අකුරු විවිධ භාෂාවන් වල තිබිච්ච පද මේ සියල්ලම එකතු වෙලා තමයි අපේ මේ සිංහල භාෂාව ගොඩ නැගිලා තියෙන්නේ. මේ මෙසේ ගොඩ නැගිච්ච මේ සිංහල භාෂාවමයි පුතේ උඹලට මේ තත්සම නැත්තම් මේ තත්බව කියලා සාමාන්‍ය පෙළ ලියන මේ උසස් පෙළ ලියන සහ උපාධිධාරී දරුවන්ට මේ පාඩමට අදාළ දැනුමට අදාළ ප්‍රශ්න පත්‍ර වලට අදාළ ප්‍රශ්න සැකසෙනවා. ඉතින් ඒ නිසාම මම මේ පාඩම ඔයාලට ටිකක් සරලව ගෙන එන්න අපේක්ෂා කරනවා. මොකද ටිකක් සංකීර්ණ පාඩමක්මයි පුතේ. මොකද ගුරුවරුන්ට පවා උගන්වන්න අපහසු වැදගත්ම පාඩමක් තමයි මේ තත්සම සහ තත්බව කියන මේ පද පිළිබඳ ભેදය. ඉතින් අපේ සිංහල භාෂාව ගත්තම්මයි පුතේ මේ සිංහල භාෂාව සකස් වෙලා තියෙන්නේ විවිධ භාෂාවන් වල අක්ෂර සහ පද එකට එකතු වෙලා. ඉතින් මෙහෙම එකතු වෙච්ච මේ පදත් එක්ක ගොඩ නැගිච්ච භාෂාවේ වැදගත්ම කොටස් දෙකක් තමයි මේ තත්සම සහ තත්බව. ඊට අමතරව තියෙනවා නිස්පන්න. එතකොට මේ තත්සම සිංහල භාෂාවේ තත්සම සිංහල භාෂාවේ තත්බව සිංහල භාෂාවේ නිස්පන්න පද පිළිබඳව උසස් පෙළ සාමාන්‍ය පෙළ සහ උපාධිධාරී දරුවන්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මේ පාඩම පිළිබඳ හොඳ අවබෝධයක් එන්න නම් අය පුතේ අපේ මාතෘ භාෂාවන් විච්ච පාලි සංස්කෘත ඒ වගේ භාෂාවන් වල හොඳ අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපේ භාෂාවට තවත් එකතු වුණා දෙමළ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන මේ ජාතීන් ගෙනවපු විවිධ භාෂාවනුත් මේකට එක්රැස් එකතු වුණා. ඉතින් ඒ පද පිළිබඳවත් හොඳ අවබෝධයක් ඒ භාෂාවන් පිළිබඳවත් හොඳ අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනි. ඉතින් අපි දන්නවා පාලි සංස්කෘත පිළිබඳ අපි හැමෝටම හොඳ දැනුමක් නැහැ. ඇත්තටම මේ පාලි සංස්කෘත පිළිබඳ අපේ දරුවන්ගේ අපේ ගුරුවරුන්ගේ තියෙන අවබෝධය ටිකක් සීමිතයි. නැත්තම් අවම මට්ටමේ. මොකද මේ භාෂාවන් අද භාවිත වෙන්නේ නැති නිසාදෝ ඒ විදිහට සකස් වෙලා තියෙන්නේමයි පුතේ. ඉතින් අද වර්තමානයේ කිසිසේත්ම මේ පාලි සංස්කෘත කියන භාෂාවන්
භාවිත වෙන්නේ. ඉතින් ඒ නිසාම අපේ දරුවන්ට මේ තස්සම තත්බව නිස්පන්න කියන මේ පද පිළිබඳ අවබෝධයක් නැහැ. ඒක නිසා මම ඔයාලට මේ පාඩමෙන් ඒ අවබෝධය ගොඩනගන්න අත්වලක් වෙන්නයි මේ අපේක්ෂා කරන්නේ. එතකොට මේ මොනවද මේ තස්සම, මොනවද මේ තත්බව, මොනවද මේ නිස්පන්න? තස්සම පද ගත්තම මයි පුතේ, තස්සම කියනවා වෙනත් භාෂාවන් වලින් පැමිණි, වෙනත් භාෂාවලින් පැමිණි සිංහලයේ එලෙසින්ම භාවිත පද. විශේෂයෙන්ම මය පුතේ මෙතනදී මතක් කරන්න ඕනේ පාලි, සංස්කෘත, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන භාෂාවන්. ඒ භාෂාවන්ගෙන් පැමිණි පද ඒ විදිහටම භාවිත කරනවා මේ සිංහලේ. ඒ පද තමයි තස්සම කියන්නේ. මොනවද? පාලි, සංස්කෘත, දෙමළ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන භාෂාවන්ගෙන් විදිච්ච භාෂාවන්ගෙන් අපේ සිංහලේ භාවිත වෙන පද තමයි මය පුතේ තස්සම පද කියන්නේ. එතකොට මොනවද මේ තත්බව පද? වෙනත් භාෂාවලින් එන, වෙනත් භාෂාවලින් පැවත එන, වෙනත් භාෂාවලින් පැවත එන, නමුත් සිංහලයට අවශ්‍ය විදිහට, අවශ්‍ය ආකාරයට සකස් කළ පද. අපිට ඕනි විදිහට සකස් කරගත්ත ඒවා. අපිට අපේ භාෂාවමයි පුතේ, අපේ මේ සිංහල භාෂාව ගොඩ නැගිලා තියෙන්නේ බේන්න මේ පාලි, සංස්කෘත, දෙමළ, ඉංග්‍රීසි, පෘතුගීසි, ලන්දේසි කියන මේ භාෂාවන් වල එකමුතුවකින්. ඒ අකුරු ඒ විදිහටම භාවිත වෙනවා නම් තස්සම කියනවා. ඒ පද අපේ සිංහලයට ගැලපෙන විදිහට සකස් කරගෙන, වෙනස් කරගෙන භාවිත වෙනවා නම් ඒවා තත්බව පද කියලා අපි කියනවා. එතකොට මොනවද මේ නිස්පන්න? මම නිකන් ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයටවත් උසස් පෙළ විභාගයටවත් මේ නිස්පන්න පද පිළිබඳ අවබෝධයක් දැනෙන්න අපේක්ෂා කරන්නේ. නමුත් ඔයාලා දැනගෙන ඉන්න නිස්පන්න පද කියන්නේ අපේම පද, අපේම සිංහලයේ පද. සමහරු කියන ඔය සුද්ධ සිංහල, කුණුහරුප මේ හැම එකක්ම මයි පුතේ නිස්පන්න පද. මේ නිස්පන්න පද අපේම වචන. මේ අපේම වචන කීපයක් තියෙනවා මයි පුතේ. කඳ, බඩ නේ, ඒ වගේ සාමාන්‍ය පද කීපයක් තියෙනවා මයි පුතේ. ඒ පද තමයි මේ නිස්පන්න පද. අපි දන්නවා ඔය කුණුහරුප කියන ඔය පද අපේ සිංහලේ ගොඩ නැගිච්ච පද. ඒක නිසා අපිට ඒවා ගැන හොඳ අවබෝධයක් ඇති මේ නිස්පන්න පද පිළිබඳ. කුණුහරුප අග ඉඳන් මුලටත්, මුල ඉඳන් අගටත් මේ සියලු කුණුහරුප නිස්පන්න පද. අපේ ඔය සිංහලේ එදිනෙදා ඔය ගෙවල් වල දොරේ භාවිත වන පද ඒ සියල්ලම නිස්පන්න පද. එතකොට මෙන්න අපේ භාෂාවේ වැදගත්ම නැත්තම් පද ටික. තස්සම පද කියනමයි පුතේ පාලි, සංස්කෘත, දෙමළ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන භාෂාවන් වල භාවිත වන පද අපේ සිංහලේ ඒ අයුරින්ම භාවිත වෙන ඒවා. තත්බව කියනවා ඒවා ටිකක් වෙනස් කරගෙන භාවිත වෙන ඒවා. නිස්පන්න කියනවා කිසිම වෙනසකට ලක් නොවන අපේම සිංහලේ පද.
තවදුරටත් මං ඔයාලට අවබෝධ කරොත් හිතන්නකෝ මයි පුතේ මේක වෙන භාෂාවක භාවිත වෙච්ච පදයක් කියලා. මේක මයි පුතේ වෙන භාෂාවක භාවිත වෙච්ච පදයක්. වෙන භාෂාවක ඒක ඒ විදියටම භාවිත වෙනවා නම් ඒවා කියනවා පුතේ තස්සම පද. වෙන භාෂාවක පදයක් වෙන භාෂාවක පදයක් ඒක ඒ විදියටම භාවිත වෙනවා නම් ඒවා තස්සම පද කියලා කියනවා. එතකොට ඒක ටිකක් වෙනස් කරලා භාවිත කරනවා නම් ඒවා කියනවාමයි පුතේ තද්භව පද. තද්භව පද වෙනස් කරලා භාවිත වෙනවා. දැන් මේ වෙන භාෂාවක පදයක් ඒක තස්සම වෙනවා. ඒක ඒ විදියටම භාවිත වෙනවා අපේ සිංහල භාෂාවේ. එතකොට ඒක වෙනස් කරලා භාවිත වෙනවා මේ තද්භව පදවල. එතකොට මොනවද මේ වගේ පද? අපි බලමු එක පදයක් උදාහරණයට අරගෙන වෙන භාෂාවක පදයක් තමයි පුතේ ස්වාමියා. ස්වාමියා මේක තස්සම වෙනවා. ඒක ඒ විදිහටමයි ස්වාමියා විදිහට. හැබැයි තද්භව පදය ඒක වෙනස් වෙනවා සැමියා. සැමියා ඇයන්න භාවිත වෙන්නේ තද්භව වල. ඒක නිසා සැමියා. බලන්නකෝ මේ වෙන භාෂාවක පදයක් මේක ඒක ඒ විදියටම භාවිත වුණා. හැබැයි තද්භව වලදී ටිකක් වෙනසක් අපේක්ෂා කරනවා. මේක මේ විදියට ඔයාලට කිව්වා කියලා මේ තස්සම සහ තද්භව පද හඳුනගන්න අමාරුයි මයි පුතේ. ඒක නිසා අපි බලමු මේ තස්සම පද සාමාන්‍යයෙන් අපිට පුළුවන් විදිහට අඳුරගන්නේ කොහොමද කියලා. එතකොට ඊළඟට තද්භව පද අපි බලමු කොහොමද තද්භව පදයක් අපි දැක්කම මේක අඳුරගන්නේ. එහෙම නැතුව මේ භාෂාවන් පිළිබඳ මේ විදිහට දැනුම ගත්තට වැඩක් නෑ මයි පුතේ. මොකද පාලි පද පිළිබඳ සංස්කෘත පද පිළිබඳ පෘතුගීසි ලන්දේසි පද පිළිබඳව හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. ඒක නිසා මේ තස්සම පද සහ තද්භව පද හඳුනගන්න මම සරලව ඔයාලට ක්‍රම කීපයක් කියලා දෙනවා. උසස් පෙළ සාමාන්‍ය පෙළ උපාධිධාරීන් සහ ගුරුවරුන්ට මේක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා මයි පුතේ. මේ තස්සම පද තද්භව පද කොහොමද අපි සරලව හඳුනගන්නේ? මේ වීඩියෝ එක ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද මම ඊළඟට දාන වීඩියෝස් ඔයාලා බලන්න. ඒ විතරක් නෙවෙයි මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා ඔයාලට මේකේ PDF එක. ඒකත් අරගෙන ඔයාලා දරුවන්ට සහ ඔයාලගේ දැනුම වැඩි දියුණු කරගන්න. එතකොට අපි බලමු මේ තස්සම පද සහ තද්භව පද කොහොමද අපේ සිංහලේ හඳුනගන්නේ කියලා. මුලින්ම මම තස්සම පද ගැන කතා කරන්නම්. තත්සම වෙනත් භාෂාවල පද අපේ සිංහල භාෂාවේ ලැජ්ජා නැතුව භාවිත කරනවා නම් ඒවමයි පුතේ තස්සම පද කියනවා. පිටරට තියෙන දෙයක් අපේ ලංකාවේ ඒ විදිහටම භාවිත කරනවා. මේ පිටරට දෙයක් අපේ ලංකාවේ අපේ වගේ භාවිත කරනවා. ඒ තමයි තස්සම පද. එහෙම නැත්නම් බලන්නකො මේ අපේ නෙවෙයි මයි පුතේ මේ තස්සම පද. මොකද වෙන භාෂාවන් වල පද අපේ සිංහලේ අපේ විදිහට භාවිත කරනවා. නේ? උන්ගේ පදයක් අපි භාවිත කරනවා. ඒක තමයි තස්සම පද කියන්නේ. මේවා අඳුරගන්න අපිට එක්ක පාලි පිළිබඳ විශාල දැනුමක් තියෙන්න ඕනි. සංස්කෘත භාෂාව පිළිබඳ විශාල දැනුමක් තියෙන්න ඕනි. එහෙම නැත්නම් ওই පෘතුගීසි ලන්දේසි ඒ පොතපත පිළිබඳ හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනි. ඉතින් අපි හැමෝටම නැති නිසා මේ පිළිබඳ එක්කෝ පාලි අභිධර්මයේ පිළිබඳ හොඳ උපාධියක් කරලා තියෙන්න ඕනේ. ඒ පද අඳුර ගන්න. ඉතින් මම මේ විදිහට උපාධියක් කරපු නිසා ඔයාලට මේ විදිහට මම සරලව ඔයාලට කොහොමද මේවා හඳුනගන්නේ කියලා මම ඔයාලට සරලව පැහැදිලි කරලා පෙන්වන්නම්. ඉතින් පළවෙනි එක තමයි තස්සම පද. අපි කොහොමද මේ තස්සම පද සිංහලේ අඳුනගන්නේ?
පළවෙනි එක තමයි මයි පුතේ අඳුනගන්න මේවට මුලට හල් අකුරු භාවිත කරනවා. මුලට හල් අකුරු භාවිත කිරීම. වචනයක් පටන් ගද්දී මුලට හල් අකුරු භාවිත වෙලා තියෙනවා නම් ආයේ බලන්න දෙයක් නැහැ මයි පුතේ. ඒ තත්සම පදයි. මේ අපි උදාහරණත් එක්ක මම කතා කරන්නම් ඊළඟට. 2 යන්සය රකාරාංශය රේපය භාවිතය. යන්සය රකාරාංශය රේපය භාවිත කරනවා නම් ඒවාමයි පුතේ තත්සම පද. මහ ප්‍රාණ අක්ෂර භාවිත වනවා නම් මයි පුතේ ඒවත් තත්සම පද කියලා අපි විග්‍රහ කරනවා. එතකොට දීර්ඝාක්ෂර භාවිත වන්නේ නම් ඒවමයි පුතේ තත්සම පද කියනවා. විශේෂයෙන් අව් කියන පද මුලට නැත්තම් පදයක යෙදිලා තිබ්බොත් අනිවාර්යෙන්ම ඒවා තත්සම පද කියලා අපි විග්‍රහ කරනවා. අනිවාර්යෙන්ම ඉරු කියන අක්ෂර සිංහලයේ අපේ භාවිත වෙනවා නම් ඒවා තත්සම පද කියලා අපි විග්‍රහ කරනවා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන මේ භාෂාවන් වල පද අපේ සිංහලයේ භාවිත වනවා නම් ඒවට තත්සම පද කියලා කියනවාමයි පුතේ. එතකොට අපිට සරලව හඳුනා ගන්න පුළුවන් මම ලක්ෂණ කීපයක් පෙන්වලා දීලා තියෙනවා. එක මුලට හල් අකුරු භාවිත කිරීම, යන්සය රකාරාංශය රේපය භාවිත කිරීම, මහ ප්‍රාණාක්ෂර භාවිත කර තිබීම, දීර්ඝාක්ෂර භාවිත කර තිබීම, ඉරු වැනි අක්ෂර භාවිත කර තිබීම, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන මේන්න මේ භාෂාවන් වල ඒවා භාවිත කර තිබීම. තව එකක් තියෙනවා බිඳුව සහ විසර්ගය අපේ පදවල භාවිත වෙනවා නම් අය පුතේ බිඳුව සහ විසර්ගය භාවිත වෙනවා නම් ඒවටත් කියනවා අපි තත්සම පද කියලා. බිඳුව සහ විසර්ගය. ඊට අමතරව තියෙනවා අය පුතේ මුර්ධජ අක්ෂර භාවිත වනවා නම් මුර්ධජ අක්ෂර භාවිත වනවා නම් ඒවත් තත්සම පද කියලා තියෙනවා. මුර්ධජ සයන්න භාවිත වනවා නම් ඒ පදමයි පුතේ තත්සම පද කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි තාලුජ සයන්නද අපි භාවිත වනවා නම් ඒවත් තත්සම පද හැටියට ගන්නවා. එතකොට මම කතා කරාමයි පුතේ ලක්ෂණ කීපයක්ම මේ තත්සම පද හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මුලට හල් අකුරු භාවිතය, යන්සය රකාරාංශය රේපේ භාවිතය, මහ ප්‍රාණාක්ෂර භාවිතය, දීර්ඝාක්ෂර භාවිතය, විශේෂයෙන් AI කියන අකුරු ඉරු වැනි අක්ෂර භාවිත කර තිබීම, ඉංග්‍රීසි ලන්දේසි පෘතුගීසි පද භාවිත කර තිබීම, ඒට අමතරව බිඳුව විසර්ගය වැනි අක්ෂර නැත්තම් භාවිත කර තිබීම, මුර්ධජ අක්ෂර නැත්තම් විශේෂයෙන් මුර්ධජ සයන්න, තාලුජ සයන්න භාවිත වනවා නම් එවැනි පද තත්සම පද හැටියටමයි පුතේ අපේ සිංහලේ ගැනෙනවා.
වෙනත් භාෂාවලින් ආපු පද බේන්න මේ විදියට වර්ග කරලා අපිට අඳුර ගන්න පුළුවන් අය පුතේ. විභාගේ ප්‍රශ්න පත්‍රයේ දීලා තිබ්බොත් මුලට හල් අකුරා යන්සේ රේපේ රකාරාංශය මහ ප්‍රාණ අකුරු දීර්ඝ අක්ෂර ඉරු ඉරු වැනි අක්ෂර පෘතුගීසි ලන්දේසි පද මේ හැම අංගයකම පද අපි තස්සම පද හැටියට ගැනෙනවා. තස්සම කියන්නේ මය පුතේ බර වචන බර අමාරු අපිට ශබ්ද කරන්න අමාරු වචන තමයි මේ තස්සම කියන්නේ. මොකද තත්සම කියද්දි තත්කාලීන කියද්දි තත් එම කාලයට අයත් නේ එම කාලයට සමාන ටිකක් පැරණි ගතියක් තියෙනවා මේ තස්සම පද. එතකොට අපි බලමු මොනවද මේ තත් බව පද. තත් බව පදවලමයි පුතේ මේකෙම අනිත් පැත්ත මුලට හල් අකුරු භාවිත නොවෙනවා නම් ඒවා තත් බව විදිහට ගන්නවා. මේ කිසිසේත්ම මුලට හල් අකුරු භාවිත වෙන්නේ නැහැ තත් බව පදවලදී. ඒ විතරක් නෙවෙයි තත් බව පද අපිට අඳුර ගන්න පුළුවන් යන්සේ රකාරාංශේ රේපය භාවිත වෙන්නේ නැහැ. මහ ප්‍රාණ අක්ෂර කිසිසේත්ම භාවිත වෙන්නේ නැහැ තත් බව පදවල. ඒ විතරක් නෙවෙයි දීර්ඝ අක්ෂර කිසිසේත්ම තත් බව පදවල භාවිත වෙන්නේ නැහැ. ඉරු ඉරු වැනි අක්ෂර භාවිත වෙන්නේ නැහැ. ඉංග්‍රීසි ලන්දේසි පෘතුගීසි කියන භාෂාවන් වල ඒ පද භාවිත වෙන්නේ නැහැ තත් බව පදවල. ඒ විතරක් නෙවෙයි බිඳුව විසර්ගයේ වැනි පදත් මේකෙදි භාවිත වෙන්නේ නැහැ. මූර්ධද තාලුජ සයනු භාවිත වෙන්නේ තත් බව පදවලදී. හැබැයි තත් බව පද අපිට අඳුර ගන්න ලේසිමයි පුතේ. සංඥක අක්ෂර භාවිත වෙනවා. සංඥක අක්ෂර භාවිත වෙනවා. ඇයන්න ඈයන්න වගේ අක්ෂර භාවිත වෙනවා. විශේෂයෙන්ම ඔය ලක්ෂණ දෙක තමයි තත් බව පද අපිට අඳුර ගන්න තියෙන්නේ. ඒ ඇරි මේන්න මේ ලක්ෂණය නැති පද තමයි මය පුතේ තත් බව පද විදිහට අපි ගැනෙන්නේ. අපි බලමු මේ එකින් එක මොනවද මේ තත්සම පද කොහොමද මේ මුලට හල් අකුරු යෙදිච්ච පද තත්සම වෙන්නේ කියලා. යම්කිසි පදයක් ආරම්භ කරද්දී මුලට හල් අකුරු වලින් ආරම්භ වෙනවා නම් පදේ එවැනි පදමය පුතේ තස්සම පද කියලා මම කිව්වා. වෙනත් භාෂාවලින් ආපු අපේ සිංහලේ භාවිත වන මේ තස්සම පද අඳුරගන්න පළවෙනි ක්‍රමය තමයි මුලට හල් අකුරු භාවිත වෙලා තියෙනවාමයි පුතේ. ස්වාධීන, ස්වාමි, ස්වාමි පුරුෂ, ස්වයංක්‍රීය, ස්වාර්ථ, ස්වාගත, ස්වයංපෝෂණ, ස්වර්ණ, සර, සරාදේශ, ස්වර්ග, ස්වාධීන, ස්වභාව, ස්වභාෂා, ස්වච්ඡන්ද, ස්වදේශ, ස්මිත, ස්මෘති, ස්තුල, ස්වභාව ධර්මය, ස්ථායි, ස්ත්‍රී, ස්ථාවර, ස්තම්භ, ස්කන්ධ, ශ්ලෝක, ස්වසන, ශ්වාසනාලිකා, ශ්‍රේම, දුවංගූල, දුවච්ඡන්ද, ම්ලේච්ඡ, සේලමය මේ වගේ පද රසක්මමයි පුතේ මුලට හල් අකුරු භාවිත වෙලා තියෙනවා නම් මුලට හල් අකුරු භාවිත වෙලා තියෙනවා නම් ආයෙ දෙපාරක් හිතන්න දෙයක් නෑ මයි පුතේ. මේක තත්සම පදයක් කියලා අපි ගන්න පුළුවන්. ඒක කෙලින්ම අපිට ගන්න පුළුවන් මයි පුතේ තත්සම පදයක් ඇටියට මුලට හල් අකුරු භාවිත වෙලා තියෙන නිසා. ඊළඟට දෙවැනි ලක්ෂණය යන්සය භාවිත වී තිබීම. තත්සම පදයක් අපිට අඳුරගන්න ලේසියෙන්ම පුළුවන් යන්සය භාවිත වෙලා තියෙනවා. යන්සය අපි බලමු පද සාක්‍ය, සල්ලිය, සාක්‍ය, සත්‍ය, සෞඛ්‍ය, සෞම්‍ය, ව්‍යාග්‍ර, ව්‍යාධි, ව්‍යුහ, ව්‍යවහාර, ව්‍යාකරණ, වන්දිය, වාක්‍ය, වින්දියා,
පුණ්‍ය, මධ්‍ය, මිත්‍යා ඊළඟටමයි පුතේ තස්සම පදයක් අඳුරගන්න අපිට පුළුවන් රකාරාංශය භාවිත වීම. රකාරාංශය භාවිත වීම. රකාරාංශය භාවිත වන්නේ යම් පදයකදමයි පුතේ ඒ පද සියල්ලම තත්සම නැත්තම් වෙනත් භාෂාවකින් ඇවිත් අපේ භාෂාවේ අපේ සිංහලේ එලෙසින්ම භාවිත වන පදයි මේ තත්සම රකාරාංශය භාවිත වන පද. අපි පද කීපයක් බලමුමයි පුතේ. මේ තියෙන්නේ උත්ත, ප්‍රවීණ, ප්‍රවර්ධන, ප්‍රමිති. මේ රකාරාංශය භාවිත වෙලා තියෙනවාමයි පුතේ. මෙවැනි පද සියල්ලම තස්සම පද ගැටියට අපි ගණන් ගණනවා. බලමු පද අපිට උත්ත, ප්‍රවීණ, ප්‍රමාද, සද්‍රා, ප්‍රදේශ, ශ්‍රිව, සද්‍රාව, ග්‍රන්ථ, ග්‍රහ, ග්‍රාම, ප්‍රදර්ශන, ප්‍රහර්ෂ, ප්‍රසිද්ධ, ප්‍රේම, ප්‍රමෝද, ද්‍රව්‍ය, ත්‍රිත්ව, අප්‍රමාණ, අප්‍රමාද, වික්‍රම, උපද්‍රව, ශාස්ත්‍රීය, ආර්ධ, චක්‍ර, චන්ද්‍ර, චිත්‍ර, සූත්‍ර, වක්‍ර. බලන්නකොමයි පුතේ කොයිතරම් පද යෙදිලා තියෙනවද මේ තස්සම හැටියට මේ රකාරාංශේ භාවිත වෙච්ච. ඉතින් මං ස්ක්‍රීන් එකේ ඔයාලට ඒ හැම පදයක්ම රකාරාංශේ භාවිත වෙච්ච අපේ සිංහලේ භාවිත වන හැම පදයක්ම වගේ මම ඔයාලට දාලා තියෙනවා. බලා ගන්න පුළුවන්. මොකද උසස් පෙළ ලියන දරුවෙකුට, සාමාන්‍ය පෙළ දරුවෙකුට, උපාධි අපේක්ෂකයෙකුට, ගුරුවරයෙකුට මේක බලලා හොඳ දැනුමක් අරගෙන අනිත් ළමයින්ට කියලා දෙන්න. එහෙම නැත්නම් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න හොඳ රුකුලක්. ඉතින් මේ වීඩියෝ එක අනිත් අයටත් යවන්නමයි පුතේ. බලන්න අපේ භාෂාව මේ ස්වාධීනව ගොඩ නැගිච්ච එකක් නෙවෙයි. ඉතින් මේ භාෂාව ගොඩක් වැදගත්. මොකද අපේ විවිධ භාෂාවලින් අපේ භාෂාව ගොඩ නැගුණේ. ඉතින් ඒවා පිළිබඳ හොඳ දැනුමක් අපේ තියෙන්න ඕනේ. ඊළඟට බලමු අපි කොහොමද තස්සම පද මහ ප්‍රාණ අක්ෂර වලින් අඳුරගන්නේ. අන්නකො මේ අගට යංශය භාවිත වෙන පද, අගට යංශය භාවිත වන පද මේ සියල්ලමමයි පුතේ තත්සම පද හැටියට අපි ගණනවා. අපේ සිංහලේ තත්සම පද අපිට අඳුරගන්න පුළුවන් තවත් එක ක්‍රමවේදයක් තමයි මයි පුතේ යංශය භාවිත කර තිබීම. සාක්‍ය, සල්ලිය බලන්නකො මේ පදවල යංශය හැම එකම භාවිත වෙලා තියෙනවා. එතකොට මේවා අපිට වෙන භාෂාවලින් ආපු පද, පාලි සංස්කෘත වලින් ආපු පද අපිට අඳුරගන්න ලේසියෙන්ම පුළුවන් තස්සම පදයක් යංශය භාවිත වෙලා තියෙනවා නම්. ඊළඟට රේපය, රේපය භාවිතය, රේපය භාවිතය. රේපය කියන්නේ මයි පුතේ අල් රයන්න වෙනුවට යොදන ව්‍යංජන පිල්ලමක්. ඉතින් මේ රේපය කොතනක හරි අපේ සිංහල භාෂාවේ පදයක භාවිත වෙලා තියෙනවා නම් ඒ පදේමයි පුතේ තස්සම පදයක්. නැත්තම් වෙන භාෂාවකින් ආපු පදයක් අපේ සිංහලේ ඒ විදියටම භාවිත වන පදයක්. බලමු රේපය. පූර්ව, ප්‍රවර්ධන, දීර්ඝ, දුර්ග, කර්ණ, ආචාර්ය, අනිවාර්ය, අර්ථ, කාර්යාල, වර්ග, චර්ම, ඌර්ණ, දුර්ණ, නිර්මාණ, නිර්වාණ, කතෘ, කර්ම, කාර්ය, දුර්වල. බලන්නකො පද කීපයකම භාවිත වෙනවා මේ.
මේ රේපය භාවිත වන්නේ යම් ලෙසකද යම් පදයකද ඒ පදේමයි පුතේ අනිවාර්යෙන්ම තස්සමයි. ඒ පදේ ආය අපිට බලන්න දෙයක් නැහැ. ඒ පදේ පිළිබඳ අපිට දෙන්න තියෙන නිගමනය මේක වෙන භාෂාවකින් ආපු පදයක්. ඉතින් ඒක තස්සමයි. සිංහලේ මහ ප්‍රාණ අක්ෂර 10ක් අපි ඉගෙන ගන්නවා. का च त था फ गा ज ड दा व මෙන්න මේ අක්ෂර මෙන්න අපේ සිංහලේ භාවිත වන මහ ප්‍රාණ අක්ෂර 10. ඉතින් මේ මහ ප්‍රාණ අක්ෂර අපේ සිංහලේ භාවිත වන පදවල යෙදිලා තියෙනවා නම් අය පුතේ ආයේ අපිට බලබලා ඉන්න දෙයක් නැහැ. ඒ පද අනිවාර්යෙන්ම මේ තස්සම පද හැටියට අපිට ගණන් ගන්න පුළුවන්. මොකද මහ ප්‍රාණ අක්ෂර ටිකක් ගැඹුරුයි. තස්සම පද කියද්දි ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරන පද. ගැඹුරුයි ශබ්ද කරද්දි වෙන භාෂාවලින් ආපු පද. ඒක නිසා තස්සම පද හැටියට නැත්තම් මේ මහ ප්‍රාණ අක්ෂර යෙදිච්ච පද අනිවාර්යෙන්ම තස්සම හැටියට ගැනෙනවා. අපි බලමු පද කීපයක් මේ මහ ප්‍රාණ අක්ෂර යෙදිච්ච. පළවෙනි එක ක අක්ෂරය සාකා සුක කාදන කනිජ කණ්ඨ කදිර කණ්ඩය කුද්දක කීට විසාකා මේ වගේ පදමය පුතේ අනිවාර්යෙන්ම තස්සම පද. ඒ විතරක් නෙවෙයි මහ ප්‍රාණ ගයන්න අපේ සිංහලේ විශේෂයෙන්ම පද රසකම් භාවිත වෙනවා. ගර්ම ගණක ගණකාභ ගණ්ඨා ගණත්ව ගර්සන ගර ගරසර්ප ගෝර මාග මේඝ මේඝ දූත ව්‍යග්‍ර සීග්‍ර මේ පද සියල්ලගෙම භාවිත වෙනවා. ඒ විතරක් නෙවෙයි ජයන්න ඡේද චවි ඡායා පරිච්ඡේද චන්න ඡන්දදායක චත්‍ර චද්දන්ත ඒ වගේ පද ඡයන්න යෙදිච්ච පද අපේ සිංහලේ භාවිත වෙනවා නම් ඒ පද තස්සම පදයි. ජ අක්ෂරයේ ගිජ්ජකූට බොජ්ජංග මජ්ජම සජ්ජායන මේ බලන්න ටිකක් ගැඹුරුයි පද. මේ පදත් ජයන්න භාවිත වෙච්ච මහ ප්‍රාණ ජයන්න භාවිත වෙච්ච පද තස්සම හැටියට ගැනෙනවා. ටයන්න ඊළඟට පීඨ පෘෂ්ඨ ශ්‍රේෂ්ඨ පාපිෂ්ඨ උස්ථාන කටින කටෝර කණ්ඨක කනිෂ්ඨ ජේෂ්ඨ දුට්ඨගාමිනී උත්කෘෂ්ඨ ධර්මිෂ්ඨ පාපිෂ්ඨ මේ වගේ පද පුතේ අපේ සිංහලේ ටයන්න මහ ප්‍රාණ ටයන්න ඉදිච්ච පද භාවිත වෙනවා නම් ඒ පද තස්සම හැටියට භාවිත වෙනවා. ඒ විතරක් නෙවෙයි පුතේ ඩයන්න දෘඩ ප්‍රෞಢ මුඩ මුඩ ගර්භ දෘඩ ඒ වගේ පදවල භාවිත වෙනවා නම් අනිවාර්යෙන්ම තස්සමයි. තයන්න වෙදිච්ච පද කීපයකුත් අපි බලමු. අර්ථ කථා පත අයථා ස්ථාන ස්ථානෝචිත තේර තූපවංශ තීන මිද්ද තේරවාදී තුල්්‍ය සාමාර්ථ ස්ථාවර
මේ වගේ තයන්න භාවිත වෙලා තියෙනවා නම් ඒ පදත් මය පුතේ අපි ගැනෙනවා තස්සම පද හැටියට. ඒ විතරක් නෙවෙයි මහා ප්‍රාණ දයන්න, ධර්ම දූත, දරණීතලය, දාන්‍ය, දීමත්, දූරය, දූර්ත, දූලි, දූම, දූතාංග, ධාවන, ධන මේ වගේ පද ධනය, දූර, ධර්ම, ආධාර, අන්ධ, සුද්ධ, සන්ධ්‍යා, බන්දු, නිදාන, සිද්ධාර්ථ, ප්‍රධාන අතෝරක් නැති පද තස්සමයි. සිංහලේ භාවිත වන මය පුතේ වැඩිපුරම අපේ සිංහලේ භාවිත වන පද අනිත්‍යුන්ගෙන් ගත්ත පදයි. එහෙම නැත්නම් වෙන භාෂාවලින් ගත්ත පදයි. ඒකයි මේ තස්සම පද කියන්නේ. ඊළඟට ප අක්ෂරය සඵල, සාපල්‍ය, ඵල, ඵලක, පලාඵල, ප්‍රතිඵල, සඵල, සාපල්‍ය මේ පද බයන්න යෙදිච්ච පද. එතකොට භද්‍ර, භ්‍රයංකාර, භද්‍රකාලී, බය, භග්න, වාජන, බට, භයානක, භාරත, භාවනා, භික්ෂු, භූගෝල, අභාග්‍ය මේ පද සියල්ලමයි පුතේ අපේ සිංහලට විසර්ගය යම්කිසි පදයක මේ විසර්ගය භාවිත වන්නේ නම් මය පුතේ ආයේ දෙපාරක් හිතන්න දෙයක් නැහැ. අනිවාර්යෙන්ම ඒ පද තස්සම පදයි. මනක් කල්පිත, අන්තඛණ්ඩය, දුක්ඛ, මනක් තාප, දුක් සත්‍ය, ආයු කාලය, අන්තපුරය, වයකල්ය මේ වගේ පද විසර්ගය යම්කිසි පදයක යෙදිලා තියෙනවා නම් මේවා සංස්කර්ගය ඒක නිසා ඒක යෙදිච්ච පද තස්සම හැටියටයි අපි ගණන්නේ. ඒ විතරක් නෙවෙයි ඊළඟට තයන්න භාවිත වන්නේ නම් අය පුතේ ඒ පද තස්සම පද හැටියට ගැනෙනවා සිංහලේ. අපි බලමු අවශ්‍ය, අවශ්‍ය, දූෂ්‍ය මේ වගේ පද ආකාශ, ප්‍රකාශ මේ වගේ පද පුතේ අපේ සිංහලේ භාවිත වනවා නම් ඒ පද අපි ගැනෙන්නේ තස්සම හැටියට. අපි බලමු පද අවශ්‍ය, ආකාශ, ආදේශ, ආශ්චර්ය, විදේශ, අස්ව, ඊර්ෂා, ඊසාන, උපදේශ, විනාශ, සාක, ත්‍රිංස, දර්ශන, දස විශේෂ, දානශාලා, වේශ, නිදර්ශන, නිර්දේශ බලන්නකො පද මේ තාලුජ සයන්න භාවිත වෙච්ච සෑම පදයක්ම තස්සමයි මය පුතේ. වංශ, සංක, සතවර්ෂ, ශ්‍රීන, ශබ්ද, ශබ්දකෝෂ, සාක, ශරීර, ශල්‍ය, ශාලා, ශාස්ත්‍ර, සීර, ශිල්ප, ශිෂ්‍ය, සද්‍රා, ශ්‍රී ලංකා, ශ්ලෝක මේ වගේ පද සියල්ලම මය පුතේ තාලුජ සයන්න භාවිත වෙච්ච තාලුජ සයන්න භාවිත වෙච්ච ඒ හැම පදයක්ම අනිවාර්යෙන්ම තස්සම හැටියටයි ගැනෙන්නේ. ඉතින් තාලුජ සයන්න භාවිත වෙච්ච ඔය පද කීපය මම ඉදිරිපත් කරේ. ඊළඟට මුර්ධජ සයන්න මේ මුර්ධජ සයන්න භාවිත වන පදත් මය පුතේ අනිවාර්යෙන්ම අපි ගැනෙන්නේ තස්සම හැටියටයි. අක්ෂර, අක්ෂ, අෂ්ට, ඌෂ්ණ, ඍෂි, සුද්‍රජීව, කනිෂ්ඨ, තුෂ්ටි, දක්ෂ,
දෂ්ට, දුෂ්කර, දූෂක, දූෂිත, දෝෂ, නිස්පන්න, නිස්ක්‍රීය, නිස්ඵල, නිස්පාදන, පක්ෂ, පරීක්ෂණ, පරුස, පාරිතෝෂක, පාරිභාජික, පෘෂ්ඨ, පුෂ්ප, විස, ප්‍රතික්ෂේප, ප්‍රවිෂ්ඨ, භික්ෂු, මානසික, රක්ෂණ, වර්ෂ, විභීෂණ, විෂ්ණු, විස, විෂය, ශීර්ෂ, සුස්ක, ශේෂ, සාක්ෂරතා, සමුද්‍රඝෝෂ, සූර්යකෝෂ, හර්ෂ, හිරෝසි. මේ වගේ පදමය පුතේ. තස්සම පද මේවා ටිකක් මූර්ධජ අක්ෂරත් එක්ක යෙදිලා තියෙන්නේ. ඒක නිසාම තස්සම පද හැටියට ගණනෙනවා. ඊළඟට අයි අක්ෂරය. අයි අක්ෂරය කියන්නේ මේවා දීර්ඝස්වරමය පුතේ. මේ දීර්ඝස්වර භාවිත වනවා නම් අපේ සිංහලේ ඒ පද අනිවාර්යෙන්ම තස්සම පද හැටියටයි ගණන්නේ. ඓතිහාසික, ඓන්ද්‍රීය, ඓශ්චර්ය, අයිහ, ලෞකික, කෞසල්‍ය, චෛතසික, චෛත්‍ය, ජෛන, ජෛව, තෛල, ත්‍රිලෝක, දෛන්‍ය, දෛව, ධෛර්ය, නායික, මෛත්‍රී, මෛතුන්‍ය, වෛද්‍ය, වෛතුල්‍ය, වෛදික මේ වගේ අයි අකුර යෙදිච්ච පද අපේ සිංහලේ භාවිත වේ නම් ඒ පද අපි තස්සම පද හැටියට ගණනෙනවා. ඊළඟට මයි පුතේ අව් අක්ෂරය. අව් අක්ෂරය යෙදිච්ච පදත් අන්න ඒ විදිහටයි. අව් ඒකත් දීර්ඝ අක්ෂරයක්. මේ අක්ෂරයත් අපේ සිංහලේ පදවල භාවිත වෙනවා නම් අනිවාර්යෙන්ම මයි පුතේ ඒ තස්සම පදයි. නැත්තම් වෙන භාෂාවකින් ආපු අපේ භාෂාවේ භාවිත වන පදයක්. අව් ගෞතම, ගෞරව, චෞර, ඖචිත්‍ය, ඖෂධ, කෞතුකාගාර, ගෞතම, නෞකා, පෞද්ගලික, බෞද්ධ, භෞතික, භෞමික, මහෝසද, මෞල්ලි, යෞවන, රෞද්‍ර, ලෞකික, සෞඛ්‍ය, සෞන්දර්ය වගේ පද තස්සම නැත්තම් වෙනත් භාෂාවකින් ආපු පද හැටියට අපි ගණනෙනවා. ඊළඟට අපේ භාෂාව ගොඩ නැගුණු වෙනත් භාෂාවලින් ආපු පද කීපයක් අපි ඉගෙන ගන්නවා. ඒ තමයි පෘතුගීසි. අපේ ලංකාව අල්ලගත්තට පස්සේ පෘතුගීසීන් අපේ ලංකාව අල්ලගත්තට පස්සේ ඒ ජාතීන්ගේ ඒ භාෂාවෙන් අපේ සිංහලයට ආපු අදටත් භාවිත වන ඒ පද ජනේල, බොත්තම්, රේන්ද, ලෙන්සු, සාක්කු, අච්චාරු, අන්නාසි, කජු, පේර, ජනේල, අල්මාරි, තැබෑරුම්, කඩදාසි, කරත්ත, කල්දේරම්, තාප්ප, තීන්ත, බන්දේසි, බංකු, ලීස්තර, වීදුරු, සබන්, නෝනා, සොල්දාදු, රීප්ප, විනාකිරි මේ වගේ පෘතුගීසීන් නැත්තං පරජාතීන් වෙන ජාතීන්ගේ භාෂාවන් වල භාවිත වන පද අපේ සිංහලේ භාවිත වෙනවා වෙනසක් නැතුවම. ඒ නිසාම ඒ පදවලටමයි පුතේ කියනවා තත්සම පද. පෘතුගීසි තත්සම පද ටික තමයි මම ඔය කිව්වේ. ඊළඟට ලන්දේසි. ලන්දේසි තත්සම පද. ලන්දේසි තත්සම පද.
ලන්දේසි ජාතිකයන් අපේ රට අල්ලගත්තට පස්සේ එවුන්ගේ භාෂාවෙන් ඒ ජාතීන්ගෙන් පැවතගෙන එන පද තමයි මේ ලන්දේසි තස්සම පද. තරප්පු, පෝච්චි, බක්කි, බාල්ක, බුරුම, බෝලේ, බෝතල්, රාක්ක, ලාච්චු, සොල්දර, ඔරලෝසු, කක්කුසි, සූකිරි, ස්තෝප්පු, ස්පිරිතාල, කොකිස්, ගොරක මේ වගේ පදමය පුතේ අපේ සිංහලයට ආවේ මෙන්න මේ ලන්දේසි ජාතිකයන් අපේ රට අල්ලගත්තට පස්සේ අපේ භාෂාවට ආපු පද ලන්දේසි තස්සම පද හැටියට අපි ගණනනවා. ඒ ලන්දේසි භාෂාවෙන් ආපු හැම පදයක්ම මම ওই විදිහට ඔයාලට ওই ස්ක්‍රීන් එකේ පෙන්නලා දුන්නා. ඊළඟට ඉංග්‍රීසි ජාතීන් අපේ රට යටත් විජිතයක් විදිහට කරගත්තට පස්සේ ඒ භාෂාවෙන් අපේ භාෂාවට ආපු ඒ විදිහටම භාවිත වන අක්ෂර ගැන පද ගැන අපි ඊළඟට බලමු. ඉංග්‍රීසි තස්සම පද. ඉංග්‍රීසි තත්සම පද. අපි බලමු. ස්ටීකර්, බංකර්, බුලට්, සූට්, රොකට්, ටවුසර්, ලෙක්චර්, වයිබර්, පින්ටර්, ඔවුස්, හිටර්, ෆිල්ම්, ටයර්, බෙල්ට්, එන්ජින්, වීල්, පේපර්, බැනර්, ක්ලාස්, ස්මාර්ට්, වයිබර්, කම්පියුටර්, මීටින්, ડોක්ටර්, සර්ට්, රොකට්, කෝපි, පෑන්, පැක්ස්, සෙමිනා, සිනමා, ඩ්‍රාමා, බල්බ්, ප්ලග්, වයර්, රොකට්, ෆෑන්, කෝෆි, ෆෑන්ක්ස්, කැපේ මේ වගේ පද ඉංග්‍රීසි ජාතීන්ගේ අපේ රට අල්ලගත්තට පස්සේ ඒ ජාතීන්ගේ භාෂාවන්ගේ පද අපේ සිංහලේ භාවිත වෙනවා. ඒක නිසා ඒ පද ඉංග්‍රීසි තස්සම පද හැටියට නැත්නම් තස්සම පද හැටියට ගණනනවා. ඊළඟට ඉරු අක්ෂර භාවිතය. මේවා දීර්ඝසර එහෙම නැත්නම් කණ්ඨජ හැටියට ගණනනවා. ඊළඟට අපි කතා කරන්නේ මේ ඉරු අක්ෂර පිළිබඳව. මේ ඉරු අක්ෂර අපේ සිංහලේ යම්කිසි පදයක භාවිත වෙනවා නම් මය පුතේ ඒ පද තස්සම පද හැටියට ගණනනවා. අපි බලමු ඉරු යෙදිච්ච පද ඍතු, ක්‍රින, උක්ස, දූස්‍ය, ගෘහ, කෘත, ඍසි, ඍග්වේද, කෘතඥ, කෘති, කෘත්‍රිම, කෘදන්ත, ගෘහ, දුඩ, දුෂ්ටි, මුර්ග, මුත්‍රදේහ, මුදංග, මුදු, මුදුකාංග, උත්ත, විකෘති, විවුත්‍ර, ව්‍යාපෘති මේ වගේ පද සියල්ලම මය පුතේ අපේ සිංහලේ භාවිත වෙනවා නම් ඒ පද තස්සම හැටියට ගණනනවා. මම ලක්ෂණ කීපයක්ම කතා කරා තස්සම පද අඳුර ගන්න පුළුවන්. සරලව අපිට එකක් අපි කතා කරා හල් ලකුරු මුලට හල් ලකුරු ස්වාධීන වගේ ඒ පද භාවිත වෙනවා නම් ආය අහන්න දෙයක් නැහැ. ඒවා තස්සම පද හැටියට ගන්න කිව්වා. ඒ විතරක් නෙවෙයි යංශයේ දිච්ච පද අපේ සිංහලේ භාවිත වෙනවා. ඒ පද අනිවාර්යයෙන්ම තස්සම පද හැටියට ගණනනවා. රකාරාංශයේ භාවිත වෙන පද අපේ සිංහලේ තියෙනවා. මේවත් වෙන භාෂාවන් වලින් ආපු පද. ඒ පදත් අපි ගණනනවා තස්සම හැටියට. රේපේ භාවිත වෙනවා නම් ඒ පදත් මය පුතේ අනිවාර්යයෙන්ම තස්සම හැටියට ගණනනවා. ඒ විතරක් නෙවෙයි මුර්ධජ අක්ෂර අපේ සිංහලේ තියෙන මුර්ධජ
අක්ෂර වලින් සයන්න මුර්ධජ සයන්න භාවිත වෙනවා නම් තාලුජ සයන්න භාවිත වෙනවා නම් ඒ පද අපි ගණනනවා මයි පුතේ තස්සම හැටියට. ඒ විතරක් නෙවෙයි මහ ප්‍රාණ අක්ෂර 10 භාවිත වෙලා තියෙනවා නම් යම්කිසි පදයක ඒ පදත් අපි ගණනනවා තස්සම හැටියට. ඒ විතරක් නෙවෙයි මයි පුතේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියන මේ ජාතීන්ගෙන් අපේ සිංහලයට පැමිණි අපේ සිංහලේ භාවිත වන පද ඒ විදියටම භාවිත වන පද අපි ගන්නවා තස්සම හැටියට. ඒ විතරක් නෙවෙයි අයි අව් ඉරු ඉරු වැනි අක්ෂරත් යෙදිච්ච පද තස්සම හැටියට ගන්නවා. ඉතින් මං ඔයාලට කිව්වේ මේ තස්සම පද සරලව හඳුනා ගන්න පුළුවන් සංස්කෘත භාෂා පරිශීලනයක් හෝ පාලි භාෂා ඔය කියපු අනිත් භාෂා පරිශීලනය නොකොට සරලව ලේසියෙන් අඳුර ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මම ඔයාලට ගෙනාවේ මයි පුතේ. ඔය පද සියල්ලම ඔයාලගේ ඔය පේපර්ස් වලට අහයි කියලාත් මම අපේක්ෂා කරනවා. තින් තස්සම පද පිළිබඳ හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා මම ඔයාලගේ හිතනවා. අපි බලමු මොනවද මේ තත්බව පද කියලා. තත්බව තත්බව කියන්නේ මයි පුතේ එයින් බිදුණු තත්බව කියද්දි බිදුණු කියන එක තත් කියන්නේ ඒ කාලයට අයත් නැත්තම් වෙන භාෂාවක පදයක් අපේ සිංහලයට ගැලපෙන විදිහට වෙනස් කරලා භාවිත වනවා නම් මයි පුතේ ඒ පද තත්බවයි. අපි ඉස්සල්ලා කතා කරපු පාලි සංස්කෘත පෘතුගීසි ලන්දේසි ඒ භාෂාවල පදයක් අපේ සිංහල භාෂාවට ගැලපෙන විදිහට භාවිත කරනවා නම් ඒක වෙනස් කරලා භාවිත කරනවා නම් බිදලා භාවිත කරනවා නම් ඒවට කියනවා තත්බව පද. සංස්කෘතයේ තියෙනවා මන කියලා පදයක්. මන මේක සිංහලයට කැඩෙනවා මැන කියලා. මැන ස්වාමි පුරුෂයා කියලා. සංස්කෘත පදයක් තියෙනවා ඒක කැඩෙනවා මයි පුතේ තත්බව විදිහට සැමියා නේ. මේ වගේ පද රසක්ම අපේ සිංහලේ භාවිත වනවා. ඉතින් ඒ පද තත්බව කියනවා. මං තත්බව පද හඳුනා ගන්න පුළුවන් සරල ක්‍රමයක් ඔයාලට පෙන්නලා දෙන්නම්. තත්බව පද හැදෙද්දි මයි පුතේ අනිවාර්යෙන් සකස් විද්දේ අපේ තියෙන සුද්ධ සිංහල අක්ෂර මාලාවේ ඇති අක්ෂර 32 තියෙනවනේ. මේ සුද්ධ සිංහල අක්ෂර මාලාවේ අක්ෂර 32ට අක්ෂර 32 බලපානවා මේ තත්බව පදවලට. ඒ විතරක් නෙවෙයි සංඥක අකුරු යොදා ගැනීම. ඒ විතරක් නෙවෙයි ඈයන්න වගේ අක්ෂර යොදා ගැනීම. ඈයන්න භාවිත වෙන්නේ අපේ සිංහල භාෂාවේ පමණයි. මේ ලෝකේ භාෂාවන් 3500ක් විතර තියෙනවා. ඈයන්න ලියන එකම භාෂාව අපේ සිංහල. ඉතින් ඈයන්න විදියට නැත්තම් වෙන භාෂාවක පදයක් ඈයන්න භාවිත කරලා තියෙනවා නම් ඒක තත්බවයි. ඒ විතරක් නෙවෙයි
තත් බව පද අඳුර ගන්න තව ක්‍රමයක් තමයි දීර්ඝ අක්ෂර භාවිත නොවීම. ඒ විතරක් නෙවෙයි බිඳුව විසර්ගය ආදී පද භාවිත නොවීම. යන්සේ රකාරාංශේ රේපේ භාවිත වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මහා ප්‍රාණ අක්ෂර කිසිසේත්ම භාවිත වෙන්නේ. ඉරු අක්ෂර දීර්ඝ ai කියන අක්ෂර තාලුජ සයන්න මුර්ධජ සයන්න මේ කිසිවක් භාවිත වෙන්නේ තත් බව පදවල. තත් බව පදවලදී භාවිත වන අක්ෂර සංඥක අක්ෂර සහ ඈයන්න යෙදිච්ච අක්ෂර පමණක් කියලා කිව්වොත් සරලව ඔයාට තේරෙයි. ඒ විතරක් නෙවෙයි මේකට තව මේ අපේ සිංහලයේ තියෙන වෙනත් භාෂාවලින් ආපු සකස් වෙච්ච පද මේකට බලපානවා. අපි බලමු ඈයන්න භාවිත වෙච්ච තත් බව පද මොනවද කියලා. ඈයන්න භාවිත වෙච්ච පද ඈයන්න භාවිත වෙනවා තස්සම පදවල. බලමු. මැන දැල පැද වර සැක නැත්තම් සොකීය කියන එක සැක විදියට හැදෙනවා. තප කියන එක තපස කියන එක තැප විදියට හැදෙනවා. නව අලුත් කියන එක නැවුම් කියලා හැදෙනවා. මද කියන එක මැද විදිහට, මල කියන එක මැල විදිහට, රස කියන එක රස විදිහට අපේ සිංහලේ භාවිත වෙනවා. ඒ විතරක් නෙවෙයි ඈයන්න භාවිත වෙච්ච පද තියෙනවා. කාලය කියන එක කෑල විදිහට භාවිත වෙනවා. දාස කියන එක දෑස, නාම කියන එක නෑම, පාද කියන එක පෑද, සාම කියන එක සෑම, කාම කියන එක කෑම, දාම කියන එක දෑම මේ විදිහට භාවිත වෙනවා. ඒ විතරක් නෙවෙයි සංඥක අක්ෂර භාවිතය. සංඥක අක්ෂර සංඥක අක්ෂර භාවිතය. සංඥක අක්ෂර අපි බලමු. සංඥක අක්ෂරයේ දිච්ච පද ග අඟ අඟන ගඟ සංග දඟ සුඟ විහඟ අඟල සිඟන්නා තුඟ සිඟු අඟල මගුල නගුල සිඟිති ගඟුල. සංඥක ගයන්න භාවිත වෙනවා නම් යම් කිසි පදයක අපිට බලබලා ඉන්න දෙයක් නැහැ. අනිවාර්යෙන්ම තත් බව පද විදිහට අපි ගණනනවා. ඒ විතරක් නෙවෙයි ජයන්න ඉජු ඊළඟට සංඥක ඩයන්න පඩි පිඩු අඩු කරඩු ආඩ්‍ය දඬු මොඩරා දඬුවම් හඬ. ඊළඟට ද අක්ෂරයමයි පුතේ. අඳ කඳ නිබඳ පබද බඳ ගඳ දුගඳ නිබඳ කරඳ මද වද සඳ සබද සුවඳ අද ඉදු උදු උදුපියලිය නදුන් බඳුන් බිඳු මිහිඳු වඳුරා ලඳු සඳුන් සිනිදු. බ අක්ෂරයේ භාවිත විච්ච පදත් අපේ තියෙනවා. තුඹ දඹ කඹ තැඹිලි දොඹ අරඹ ඇඹලයා නරබන්නා නිහඹ ළඹ පඹ සරඹ සලඹ නෑබිලිය කූඹි ඉබුල් කියඹු කුඹුරු කිඹුල් ගැඹුරු තඹුළු දිබුල් පිබුරා සුඹුළු වගේ පද. හොඳයි ආදරණීය දුවේ පුතේ, අපි අද කතා කරේ මේ අපේ සිංහල භාෂාව ගොඩනැගිච්ච එහෙම නැත්නම් වෙනත් භාෂාවලින් ගොඩනැගිච්ච අපේ සිංහල භාෂාවේ භාවිත වන පද පිළිබඳව. අපි කිව්වා ඒ පද විශේෂයෙන්ම උසස් පෙළ සාමාන්‍ය පෙළ දරුවන්ට නියමිත එකක් තමයි තත්සම සහ තත් බව. මං කතා කරේ කොහොමද තත්සම පද අඳුරගන්නේ, කොහොමද තත් බව පද අඳුරගන්නේ, මේ පද දෙක කොහොමද අපේ සිංහලේ භාවිත වෙන්නේ කියලා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී අනුරූප වචන සංයෝග පිළිබඳව ඔයාලට ගේනවා.
ඉතින් මොනවා හරි ගැටලු තිබුණොත් මේ වීඩියෝ එකේ යටින් ඉදිරිපත් කරන්න, subscribe කරන්න. ඔයාලා බලන්න මේ වීඩියෝ එක හොඳ දැනුමක් ලබා ගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ස්තුතියි.